හත කියන්නේ මොකද්ද? ඈ? ආනන්ද ඒවතර කඩපාඩම් නේද? සත්ත බොජ්ජංගා කියලාත් අහලා තියෙනවා. එහෙම නෙමෙයිද? සත්ත බොජ්ජංගානේ. සත්ත බොජ්ජංග නෙමෙයි. සත්ත විඥානත් ටිතියා. ඒ ඔන්න බුදුහාමුදුරු දේශනා කරා. දැන් ධර්මයේ මේ මොකද්ද වෙනා කියන එක දැන් ඒවතර මේ පෙන්නන්නේ. මේ ධර්මයේ වෙච්ච දේ පෙන්නන්නේ. එතකොට මේ කවුරු හරි මේක බුදුහාමුදුරු කියාපු ධර්මෙට වෙන ධර්ම ත්‍රිංගෝල තියෙනවා කියන එකයි මේ පෙන්නන්නේ. ඒ ලෝකෝත්තර ධර්මත් ලෞකික ධර්මත් දාලා එකට ඇනුවා. ඒකෙන් මොකද්ද වෙන්නේ? එතකොට මේ දර්ශනේ නැති වුණා. නිවන දකින්න බැරි වුණා. නිවන වැහුනේ එතනින්. එතකොට නිවන ලෝතුරා බුදුහාමුදුරන්ගේ ධර්ම නිවන තියෙනවා. ලබාගත් ජීවිතේම ලබා ගන්න පුළුවන් බොහෝ දෙනෙකුට. ඒක නැති උනේ මේ වැරදි විදිහ නිසා. එතකොට සතරාවෙන් කියන්නේ මොකද්ද? සත්ත්ව විඥානන්ති පිටියා. එතකොට ඒක පින්නත් නේ ඒ විඥාන පිටියා ගුවාම ඔය තික්සේ තලයට ගත්තාම එකක් අහුවෙන්නේ නැහැ. අනිත් සියලුම ස්ථාන අහුවෙනවා. අහුවෙන්නේ නැත්තේ නව සංඥා නාසඤ්ඤා. તો නව සංඥා නාසඤ්ඤා නැත්නම් නැතුව අනිත් සියලුම බ්‍රහ්ම ලෝකෙට අහුවෙනවා. මනුස්ස ලෝක, කාම ලෝක ඔක්කොම අහුවෙනවා. සත්ත්ව විඥානත් පිටියා කියනවා. එතකොට තිස්සේ තලෙන් නව සංඥා නාසඤ්ඤා යතනේ හැරෙන්න අනිත් සියලුම. එතකොට නව සංඥා නාසඤ්ඤා යතනේ කියන තැන දෙපැත්තට වෙනවා. පිටියක් නැහැ. එකෙල්ලි නැහැ. ඒක හැරෙන්න අනිත් ධර්ම ඔක්කොම අහු වෙනවා. කොතනද? හත් වෙනි ආකාරය. අට නාමකින්. වෙත් කියන්නේ අරියෝ අට්ටංගිකෝ. නමුත් පින්නන්නේ ධර්මයේ පෙන්වන්නේ මේ ලෝකයේ පිළිබඳ බලනකොට අට ලෝක ධම්මා. අට ලෝක ධම්මා. මොකද්ද මේ අට ලෝක ධර්ම මේකේ? ලාභේ අලාභේ නින්දාව ප්‍රශංසාව සැප දුක යස අයස මේ හතරකට අපි කැමති හතරකට අකමැති. එතකොට අටවෙනි කාරණේ තමයි අට ලෝක ධම්ම. නවය කියන්නේ. නවනාවකින් නව සත්තාවාස. 10 දසනාව. අට 10 ඇතුලේ ඉන්ද්‍රිය 5යි පිටේ ඉන්ද්‍රිය 5. 10 12 මොකද්ද? 12ක් තියෙනවා. එතන ඇතුලේ ඉන්ද්‍රිය 6යි පිටේ ඉන්ද්‍රිය 6යි. මේ විදියටයි මේ ලෝකෙ පෙන්වන්නේ. ඒකට මේ හැම ලෝකයක් මේ ලෝකය කියන්නේ බම්බයක් පමණ ශරීරයේ තියෙන. මේ කතාව ඔක්කොම කිව්වේ ඒකයි. මේ හැම දෙයක් පිළිබඳවම යම් කිසි විග්‍රහයක් වචන වලින් එදා කරලා තියෙනවා. එදා සමාජෙත් තියෙනවා. ඒතර බ්‍රහ්ම ලෝක, දිව්‍ය ලෝක කියන වචන මේ චින්තනය හරහා දාපු දේවල්. චින්තනය හරහා ආපු දේවල්. ඒ කියන්නේ චින්තනය අපි බලගත්තු දෙයක් නෙමෙයි. අන්න ඒක තේරෙන්න ඕනේ. ඒතකොට දැන් බ්‍රහ්ම ලෝකෙ තියෙන්නේ චින්තනයට යටත් කරලා. දැන් ඒතර බුදු පියාණන් වහන්සේ දේශනා කරන ධර්ම චින්තනයේ යටත්ද? නෑ පින්වත්. අන්න එතන වෙනස. බුදුහාමුදුරු දේශනා කරන ධර්ම චින්තනයට යටත් නෑ. ඒක දර්ශනයක්. ඒක දර්ශනයක්. ඒ දර්ශනය පිළිබඳව තමයි උන්වහන්සේ නැවත නැවත විවෘත කරන්නේ. නමුත් මෙන්න මේ ප්‍රශ්නේ බලපෑවතන. දැන් ඒක මම කලින් කිව්වේ ඒකමයි. උන්වහන්සේ දර්ශනය දැකලා සියලුම කෙලෙස් ප්‍රහීන වෙලා ඉන්නේ. නමුත් උන්වහන්සේට කතා කරන්න පුළුවන්. බුදු කෙනාට බුදුහාමරට කතා කරන්න පුළුවන්. රහතන් වහන්සේට කතා කරන්න පුළුවන්. ඒ රහතන් වහන්සේ කතා කරන්නේ කොයි වචනද අරගෙන? සමාජයේ තියෙන වචන අරගෙන. උන්වහන්සේලාට කෙලෙස් තියෙනවද? කෙලෙස් නැහැ. ඒ වචන පාවිච්චි කරනකොට උන්වහන්සේ ආහනේ කෙනාට මොකද වෙන්නේ? ආහනේ කෙනාට සංසනසීමක් තියෙනවා. නමුත් පින්වත්නි ඒ ආහනේ කෙන වචන ගන්නේ ආහනේ කෙනාට ඉන්ද්‍රිය හරහාගත්තු දැනුමින්. දැන් උදාහරණයක් කියනවා නම් දැන් මම ගන්නවා හොඳට තේරුම් ගන්න පුළුවන් අද දවසේ.
නවාරාදී බුදු ගුණ. මම තීරු කරගන්න කියලා. එතකොට නවාරාදී බුදු ගුණ කියලා කිව්වහම දැන් අපි ඒ බුදු ගුණ ගන්නේ කොහොමද? අන්න බුදුරයන් වහන්සේ කියලා කෙනෙක් අපි ඉදිරියේ ඉන්නවා. නැත්නම් බුදුරයන් වහන්සේ කියලා කෙනෙක් මවාගෙන හරි අපි කෙනෙක් අපි පිළිගන්නවා. කෙනෙක්. මේ බුදුහාමුදුරුවෝ රහසෙන්වත් පව කරන්නේ නැහැ. ඈ? ලෝකයේ සම්පූර්ණ දින ලතුන් ලෝකේ. අපි මේ විදිහට වචන දානවා. කවුරු ගැනද? බුදුහාමුදුරුවෝ ගැන. එතකොට වෙන්නත් දැන් අපි කියනවා බුදුගුණ කිව්වා කියලා. බුදුගුණ කිව්වයි කියලා කියනවා. නමුත් වෙන්නත් නේ. බුදුගුණ නෙවෙයි. බුදු කියලා කෙනෙක් අරගෙන බුදුර කියලා කෙනෙක් අරගෙන අපේ මන තුළ දාගත්ත ධර්ම ටික. මේක තේරෙනවද? ඉතින් මේක වැරදිද? වැරදි කිව්වේ නෑ. මේ සරදා බුද්ධ සම්පන්නත්ව යෝග කරනවා. නමුත් වෙන්නත් උතර තේරුනේ නෑ ඔය අතට. එහෙනම් දැන් බුදුගුණ ඔබ එකක් කිව්වද? හරි ප්‍රශ්නයක් මේක. මේ අතුරට දැනේ මේ ප්‍රශ්නේ මොකටද වැතුර මේක බුද්ධිවන්තයන්ට විතරයි මේක තෝරගන්න පුළුවන් මොකද්ද මේ කියන්නේ කියලා. මේක හරියටම තේරුම් ගන්න. ඒතර බුදුගුණ කියන්නේ එපා කිව්වද? අපි බුදුගුණ කියලා තමයි පටන් ගන්නෙ. බුදුගුණ කියනවා මේ සමාජයේ අපි හැම කෙනෙක්ම ඒ බුද්ධි මට්ටම මොනකට අපි කියනවා. ඒතර බුදුගුණේ කියලා කිව්වේ කවුද? බුදු කියලා කෙනෙක් අපි ගත්තා. එහෙම කෙනෙක් අපිට ගන්න බෑ. නමුත් අපි ගත්තා. කෙනෙක් අරගෙන බුදුහාඳුර මේ ගුණයෙන් යුක්තයි කියලා අපේ හදවත් වල ඇති කරගත්තා. ඒ අපේ හදවත් වල තියෙනවා තමයි අපි කියුවේ. මේක තේරෙනවද? ඒතර ඒ බුදුගුණද? දැන් මේක තේරෙනවා මෙතන පෙන්නවට පස්සේ ඒ බුදුගුණද? තමන්ගේ හදවතේ දාගත්ත ගුණ, තමන්ගේ මනේ දාගත්ත ගුණ තමයි අපි මේ කියන්නේ. මේක තේරෙන්නේ? ඉතින් බුදුගුණ කියන්න පුළුවන් දෙයක්. බුදුගුණ එහෙම කියන්න බෑ වෙන්නේ. එහෙනම් බුදුගුණ කොහොමද කරකවම කරන්න යනවා? බුදුගුණ දකින්න. බුදුගුණ දකින්න ඕන. අන්න ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. බුදුගුණ දකින්න බැරිද උගකට? පුළුවන්. කොහමද? තමනුත් බුදු වෙනවා. බලන්න කොච්චර ලස්සන ධර්මයක්ද කියලා මේ වේදි කියන්නේ. තමාන්ටත් බුදු වෙන්න පුළුවන්. බුදු වෙනවා කියන්නේ දර්ශනේ දකින්න. අන්න එතෙන්ද එතෙන්ද මෙනකම් පින්නන්ති වචන කතා කරන්න බෑ. ඒක වචන නැහැ කියලා කිව්වේ ඒකයි මම මේ වචන නිසප්තාවේ බුදුහාමුදුරන් කියන්නේ ඒකයි. දැන් අපි වචන කතා කරලා මොනවා කිව්වත් අපේ මන තුලම දාගත්ත දෙකක් තමයි අපි විස්තර කරන්නේ. එතකොට දැන් අපි දැන් මේක හොඳට බුද්ධියෙන් තෝරගන්න මේක තෝරගත්ත පස්සේ හුඟා දුරට අනුන් ගැන විවේචනින් අඩු වෙනවා. ওই මාර්ගඵලලාභයට විශේෂම කියනවා. මෙන්න මේක තේරුම් කරගන්න මාර්ගඵලලාභෙන්න. මොකද්ද? යම් කිසි කෙනෙක් විවේචනය කරනවා නම් මොනවා හරි කියනවා නම් උසස් පහක් කාමරේ මොනවා කතා කරනවා නම් ඒ කවුරුවක් ගැන කතාවක් නෙමෙයි අය කියන්නේ. යායගායම තියෙන කතාව තමයි අන් පිළි කරන්නේ. ඒ තමන්ගේ දේ තමයි මම පමණ කරන්නේ. ඒක බුද්ධිමත් එක්කනට පේනවා. අනිත් මිනිහට පේන්නේ නැහැ. අනිත් එක්කනේ තමයි අහවලාගේ වැරදි කියලා කියනවා කියලා. කාගේවත් වැරදි කිව්වේ නැහැ. තමාගේම වැරදි එළියට දැම්මා. එහෙනම් ওই කාරණේ තේරෙනකොට කතාව නතර වෙනවා පින්න. ඔය අතට වැදුණා කතාව නතර වෙනවා. ඔක යකට ඇහෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. මේක මොකද? කෙනෙක් ගැන අපි විග්‍රහ කරනකොට කායක ගැනද විග්‍රහ වෙන්නේ? Taman ගැන. ඒ කියන්නේ ඒ දැන් අනිත් එකන දන්නේ නැතුවත් ඇති. ඒ කියන ඒ වැට කියන ලබන ඒ තනත්ත දන්නේ නැතුවත් ඇති ඔය කියන ඒවා. තවත් එක්කෙනෙකුට කියනවා ඒක Tamanගේ හැඟීම් තමයි තමයි. ඒ තනත් කෙනෙකුට විස්තර කරන්නේ. එතකොට දැන් ඒ වගේ තමයි මේ බුදුගුණ කතා කරන්නේ ඒකයි. එතකොට අපි බුදුහාඳුරුවෝ මේ වගේ ගුණ තියෙනවා කියලා අපි හදවතින් කියන එක කියන්නේ නරක නෙමෙයි මේ කිව්වේ. නමුත් ඔබට පෙන්වේ මේ තියෙන තැන. එතකොට දැන් ඒව කොහොම බුදුගුණ උනාද? නෑ. මේ බුදුහාඳුරුවෝ මෙහෙම කෙනෙක් කියලා අපි අරගලා අපේ හදවත් තුළ යම්කිසි නිවිතන දෙන ගුණ ටික එකතු කරගන්න. මේක තේරෙනවද? එතකොට ඒ බුදුගුණද ඒ බුදුගුණ නෙමෙයි. අපේ හදවත් තුළ ආගත්තු ඒවා. නමුත් බුදුගුණ ගන්න බැරිද? බුදුගුණ දකින්න. දැන් උතන ওই තියෙන තැන ආපහුම සම්බන්ධ කරලා පෙන්නනවා යතොට. මෙන්න මේ ප්‍රශ්නේමයි උතන තියෙන ප්‍රශ්නේ ආපහු ගත්තා. එකම ප්‍රශ්නයක් වගේ මම මේ කරකැවෙන්නේ. දැන් ඔය යතො ගන්න තදනින්ද?
තදනින්ද ගැන අනුන්ගේ දැනුමෙන් ඔය අතර තදනින්ද ගැන කියන්න පුළුවන්. තමන්ගේ දැනුමෙන් එක වචනයක්වත් කියන්න පුළුවන්ද? තදනින්ද ගැන කියන්න පුළුවන්. ඉතින් එහෙමනම් අපිට මේ තදනින්ද කියන එක දකින්න බැරිද? දැන් මගේ ප්‍රශ්නේ අනේ ඒක. තදනින්ද ගැන දකින්න පුළුවන්. මොකටද මේ තදනින්ද දකින්නේ? මේ තදනින්ද දකින්න පුළුවන්නේ මේ අපේ මේ සසර ගමන ඉවර වෙන්නේ. වෙන මොකටවත් නෙමෙයි. දැන් අර අතන පෙන්වෙත් ඒකයි. මේ ලෝකේ සමස්ත ලෝකයේ චින්තනයේ හරහා මොන භාෂාවක් හරි චින්තනයේ හරහා නව සංඥා නාසඤ්ඤා සංඥා ඇතේ දැරිය කියන දරන්නම අවදියෙන් හිටියා. ඒ නිහාය පැත්තට ගියන් පස්සේ ඇයි තද නින්දර වැටෙනවා. තද නින්දේ මොකුත් දන්නේ නැහැ. ආපහු තද නින්දෙන් ඉන්ද්‍රයන්ට අවදි වෙලා අර Hindu ධර්මයේ කියපු සතිය හරහා ආපහු සතියෙන් නොඑක් දේවල් කරලා ආපහු තද නින්දට යනවා. ආපහු තද නින්දට යනවා. දැන් දෙන්න ආපහු තද නින්දේ අවදි වෙනවා. ආලදෙල සමාජයෙන් කටයුතු කළා භාවනා කළා සිල් අරගෙන ඔක්කොම කළා ආපහු තද නින්දට. මේක එක දවසක්ද කරේ. සංසාරේ මේ පිළිවිදි කරේ ඔක. බලන්න හරිද කියලා. දැන් මේක තේරුණා. මේ ඉන්ද්‍රිය පහෙන් යම කරගෙන ආපහු මේක ඉවර කරන්නේ නැහැ. ආපහු තද නින්දට ගියා. තද නින්දෙන් ආපහු අවදි වෙන්නේ මේ ඉන්ද්‍රිය පහත් එක්ක. ඉතින් අපි සතිය පවත්වනවා. ඒක සතිය පවත්වනවා කියලා කියන්නේ ඉන්නවා තියනවා කියලා අපි ගත්ත සතිය. නමුත් පින්වත්නි බුද්ධ දර්ශනයට අනුව සතෙක් නැහැ කෙනෙක් නැහැ. ඒ කියන ධර්මයේ Taman ළඟ තියෙනවද? කෙලෙස් තියෙන ඔබ ළඟ තියෙනවද? තියෙනවා. නමුත් ඒක මතු කර ගන්න ඕන නම් කෙලෙස් නැති වෙන්න ඕන. ඔබේ ළඟ තියෙනවා. මෙන්න ඒ ධර්මයේ තියෙන දර. Tamanගේ තදරින්. ඒ කියන්නේ තදනින්දේ ඉන්නකොට ඔබට මේ ලෝකෙ දෙන ප්‍රශ්නයක් කිසිවක් තියෙනවද? ඔයිට වැඩි නිවනක් අවශ්‍යද? දරුවෝ ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඉරකඩන් යන ප්‍රශ්නයක් තියෙනවා. එතන හැබැයි මොකුත් දන්නේ නැහැ. එතන ඒක වැරද. ඔක්කොම දැනගෙන එතන ඉන්න පුළුවන් නම් මොකද? මේ ඉන්ද්‍රිය පහෙන් මැරෙන්නේ නැතුව උපදින්නේ නැතුව ඒව නැති ඉන්නවනම් ඔයිට වැඩි මොකද? ඒ කියන්නේ පින්නත්නි මේ Taman ගා ওই ගුණේ තියෙනවා. ඔයකට මතු කරගන්න බැරිවට. Tamanගේ තදනින්දේ Taman මැරෙන්නේ නැහැ. උපදින්නේ. තදනින්ද මැරෙන උපදින ධර්මයක් නෙමෙයි. ඒක බුදුහාඳුර විරුද්ධ කළ දෙනවා පිය මහරජුණට විරුද්ධ කරා. ඒ කිව්වේ ධර්මපාල ජාතකය. අපේ කුලයේ කට්ටිය අඩු වයසින් මැරෙන්නේ. මොන කුලයේද? ධර්මපාල. ඒක ධර්මපාලිය කියන්නේ කාටද? මේ ඉන්ද්‍රියත් එක්ක පාලනය කරන කට්ටිය ධර්මපාලිය කියන්නේ නැහැ. ඉන්ද්‍රිය වලින් තොරව පාලනය වෙනවා. අන්න තදනින්ද. හැබැයි තදනින්ද එහෙම පාලනය වෙන බව ඔබ කවුරුවත් දන්නේ නැහැ. තදනින්ද පින් කරනවද? තදනින්ද පව් කරනවද? තදනින්ද සිල් ගන්නවද? තදනින්ද සතිය පවත්වනවද? තදනින්ද භාවනා කරනවද? අන්න ධර්මපාල. අපේ කුලයේ කට්ටිය කිව්වෙද? මොන කුලයේද? ධර්මපාල කුලය. ඒක ධර්මපාල කුලය කියන්නේ තදනින්ද. එතන මැරෙන්නේ නැහැ. අපේ කුලයේ කට්ටිය අඩු වෙන්නේ. මැරෙන්නේ කවුද? දිසාපාමොක් ආචාර්යවරයාගේ බාල පුතා. ඒ කවුද? බාල පුතා. බාල කියන්නේ කෙලෙස්. මෙන්න මේ ඉන්ද්‍රිය පහයි 500ක් එක ඉන්න කට්ටිය. මේ පහ තමයි මැරෙන්නේ උපදින්නේ. දැන් ඔබට පේනවා තදනින්නේ මැරෙන කෙනෙක් නෑ උපදින කෙනෙක් නෑ. මැරෙන කෙනා ඉන්නේ කොහෙද? උපදින කෙනා ඉන්නේ මේ ඉන්ද්‍රිය පහේ. එහෙනම් පින්වත්නි දැන් ඔබට පේනවා අතීතයෙන් ඔක වෙන්නේ නෑ. අනාගතයෙන් ඔය වෙන්නේ නැහැ. දැන් තමයි ඒක වෙන්නේ. එහෙනම් මරණයේ උප්පත්ති දකින්න බැරිද? මේක තමයි වෙන්නේ එදා දැක්කේ. ලෝතර බුදුහාඳුරු ධර්ම දේශනා කරනකොට පස්සක දවසකින් කොණ්ඩඤ්ඤස්ස විරජන් වීතවලන් ධම්මචක්කු මුදපාදි. යන්කින්ච සමුදි ධම්මං සම්බත්තං නිරෝධ ධම්මං. හේතුන්ගෙන් හටගත් යම් ධර්මයක් තියෙනවා. ඒ හේතුව නැති වෙනත් එක්ක මේ ධර්මේ නැති වෙනවා. මෙන්න මේකයි දැක්කේ. ඒක දැන් බලන්න හේතු නැතිනත් එකේ ධර්මයේ ඇති වෙනවා. එතන දැක්කා. කෙලස් අඩු විරජ. කෙලස් අඩු වීතමල. ධර්ම ඇස පහළව. කාටද? කොණ්ණඤ්ඤ. ඒක කොණ්ණඤ්ඤ ආවර පාවලනේ මොකද? ඒ අතට පැහැදිලිව මේ තමා තුලින් දැක්කා.
මේ ඉන්ද්‍රිය පහෙන් උපදින ධර්මයන් එතනම ඇති වෙනවා. අතීතෙන්ද අනාගතෙන්ද නෑ වෙන්නේ දැන්. ඔය හැබැයි වර්තමානයේ කියලා ගත්තොත් අතීත අනාගතෙත් වෙනවා. ඒක කාලය යන බෑ. අකාලිකව භගවතු ධම්මෝ කිව්වේ ඒකයි. මේ අවස්ථාවේ නැතිනවා. දැන් හැම කෙනෙකුටම වෙන්නේ ඕකයි. දැන් මෙතන මේ ආපු හැම කෙනෙක්ම ඔය ස්වභාවයට පුරුදු වෙලා තියෙනවා. නමුත් උඩට පේනවද? පේනවද? මෙන්න ඔබට වෙන වෙච්ච වැඩේ. මේක උපමාවකින් කියන්න. හැබැයි උපමාවත් උපර කිව්වහම තේරෙන්නේ නැහැ. මේ අයෝනිසෝ මනසිකාරය වැරදි සිහිය නිසා මොකක්ද ඇති වෙන්නේ? පංච නීවරණ කියවනේ. පංච නීවරණ දෙවල කියන්නේ නිවන වහන. ඒතර නිවන වහන විතර තියෙන මොකද්ද? අවිද්‍යාව. එතකොට මොකද වැරදි විදියට අපි හිතනවා නම් අපිට ඇති වෙන්නේ පංච නීවරණ. එතකොට පංච නීවරණ කියන්නේ නිවන වහනවා. ඒක තමයි අවිද්‍යාව. දැන් අවිද්‍යාව කියන එක තියෙනවනේ. දැන් තදනින්ද කියන එක දැන් ධර්මයට පෙන්නනවා. අවිද්‍යාව කියන්නේ අපි අවදි වෙච්ච හැමතිස්සෙම උපදින්නේ මොකද්ද? පංච නීවරණ. ඒ පංච නීවරණ නැතිනකොට නිවන වහනවා. ඒ නිවන වහනකොට මොකද වෙන්නේ? ඇති වෙන්නේ අවිද්‍යාව. අවිද්‍යාව තමයි. මෙතන දැන් පංච නීවරණ නිසා අවිද්‍යාව වෙනවා. අවිද්‍යාව පහක් නිසා මොකදද? සංඛාර ඇති. අවිද්‍යාව පහක් නිසා සංඛාර ඇති. සංඛාර පහක් නිසා මොකද වෙන්නේ? විඥානය ඇති. විඥාන පහක් නිසා මොකද ඇති වෙන්නේ? ඈ? මොකද? නාම රූප. නාම රූප පහක් නිසා මොකද ඇති වෙන්නේ? සලායතන පහක් නිසා ඇති වෙන්නේ මොකද? පස්ස. ඒ පස්සේ කියන එක පහක් නිසා ඇති වෙන්නේ මොකද්ද? වේදනාව. වේදනාව පහක් නිසා මොකද ඇති වෙන්නේ? තණ්හා පහක් නිසා ඇති වෙන්නේ මොකද්ද? උපාදාන පහක් නිසා ඇති වෙන්නේ භවය. භව පහක් නිසා ඇති වෙන්නේ මොකද්ද? ජාති. ඔන්න පින්නන්දි මේක හරියට කියනවනම් මේ හේතු පිළිවෙල. මේ හේතු පිළිවෙල කොයි විදිහට කියනවනම් හරි අවිද්‍යාවෙන් පටන් අරගෙන ජාති කෙලවර දක්වාම මේ තමන් තුළ ඇති වෙන්නේ අවිද්‍යාවෙන් පටන් අරගෙන ජාති කෙලවර දක්වාම මේ උපදින එකකට එකක් ධර්මයේ සාමාක්‍රියව උපදින ධර්ම මොනවද? පංච ඉසබ් ගහගෙන ඉන්න. පංච ස්කන්ධය. පංචස්කන්ධයේ කවුරුවක් උපදින එකක් මේ කවුරුවක් උපදිනවා කියලා කියන්නේ තමයි මේක බාරගත්තා. ඒ පංචස්කන්ධය ඇතුණාම මොකද්ද වෙන්නේ? මෙන්න පින්නන්තේ කියන්නේ අනිත් පැත්ත. මේ හේතු පිළිවෙල කියන්නේ. මේ පංචස්කන්ධය ඇති වුණාම ජාති එක් ගන්න ජාතිය කියලා කිව්ව මොකද්ද? පංචස්කන්ධේ කෙලවර. ඒ පංචස්කන්ධේ කෙලවර තමයි ජාති කියලා කියන්නේ. ඊළඟට ඒක ඇති වුණාට පස්සේ මොකද? ජරා මරණ. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්. මේ ධර්ම මොනවාද? මේ ධර්මේ අහේතුක. අර හේතුන්ට හරි ඒ හේතුන්ට පිළිතුරු අහේතුක ධර්ම කීයද? ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. එදින් මේ කියන ධර්මයන්ට මේ ධර්මයන් ඇති මේ කියන ශෝකය මේ කියන මරණය ඇති උනේ මොකක් නිසාද කියලා දැන් ඔබට පේනවා. මේ මරණය කියන එක ඇති උනේ මොකක් නිසාද?
කතා කරන්න එපා. නිසබ්දව අහගෙන ඉන්න. කවදා කතා කරන කෙනෙකුට මේක තේරුම් කරගන්න බෑ වෙන්නේ නැද්ද? කතා කරන්නේ නෙවෙයි අහගෙන ඉන්න එක කියන එක. බලන්න කියලා බලනවා කියන එකයි කතා කරනවා කියන එක සම්පූර්ණ වෙනස් ධර්මයක්. කතා කරන්නේ වචන අරගෙන. මේක බලනවා කියලා කියන්නේ වචන නැතුව ඒක නිසබ්දව ඒක හුඟක් වෙලාවට ඒක නිසබ්ද වෙනවා. ಜಾති අපි දැන් එතකොට ඒ කිව්වෙ මොකද්ද? දැන් මේ පංචස්කන්ධය. කොතෙන්ද ඉපැද්දුවේ? පංචස්කන්ධය ඉපැද්දුවේ කවුද? පුද්ගලෙක්ද? පුද්ගලෙක් උපදව එක නෙමෙයි. ඒ ධාතු හේතු ප්‍රත්‍ය වශයෙන් යනකොට මේ පංචස්කන්ධය ඉපදුණා. ඉතින් ඒක උපන්නාම මොකද වෙන්නේ? මේක පිළිගත්තාම මොකද අපිට වෙන්නේ? ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස මේ කියන ධර්මයන් මේක නිසා ඇති වෙනවා. එතකොට මරණය කියන එක අපේ චින්තනයේ කැමැත්තක් හෝ අකමැත්තක් කරනොත් සිද්ධ වෙන දෙයක්ද? හිතුවත් නැතත් මොකද තේරුම් ගන්න. ඇයි? ඒක මොන ධර්මයක් නිසාද? අහේතුක ධර්මයක්. ඒක හේතු උනේ පංචස්කන්ධය. පංචස්කන්ධය පිළිගත්තේ කරාට ඒක හේතු උනා. ඒතර පංචස්කන්ධය ඔබ පිළිගත්තා නම් ඔබට ඒකාන්තයෙන්ම මරණය නියතයි. ජරාව නියතයි. මුතර තේරුම් ගන්න. ඒක ඔබ කරපු දෙයක්ද මේක? පංචස්කන්ධය ඔබ එකක් නෙමෙයි. මේ රූපස්කන්ධය ඔබ නෙමෙයි. මේ රූප විශ්යටකින් සමන්විත මේ රූපස්කන්ධය ඔබ නෙමෙයි. මේ පස්වත සුලං ඉන්ද්‍ර වලින් හැදිච්ච රූපය ඔබ නෙමෙයි. එතනින් ලබාගත්තු වේදනා සංඥා සංඛාර විඥානත් ඔබ නෙමෙයි. ඒකට මේවා නොදුනක්කම නිසා අවිද්‍යාව නිසා අයෝනිසෝ මනසිකාරය නිසා නිවන වහලා එක පැත්තක් ගන්න. එතකොට මේ නැත්නම් මේ අවිද්‍යාව කියන ධර්මයේ අපි තවත් පහසෙන් තේරුම් කරගන්න. උදාහරණ වශයෙන් අපි තේරුම් කර ගන්නවා නම් සමාතුලින් බලනවා නම් මේ අවිද්‍යාව තොමෝ එවනම් මේ අවිද්‍යාව කවුරු වගේද? අවිද්‍යාව කවුරු වගේද? කවුරු වගේ මේක තේරුම් කරගන්න මේ කිව්වේ. තවත් පැහැදිලිව තේරුම් කරගන්න. මේ අවිද්‍යාවේ කියන ධර්මයේ කවුරු වගේද? කණෙක් වේ. කණා වගේ. අවිද්‍යාව කියන එක කනවා. අවිද්‍යාව කියන එක කනවා වගේ. මේ තව ටිකක් තේරුම් කරගන්න. එයා කණෙක් නෙවෙයිද බලන්න. කනවා වගේ කියන්නේ කණෙක් වගේ. එයාට පේන්නේ නැහැ. එතකොට මේ අවිද්‍යාව පස නිසා ඇති වෙන සංකාරය මොකක්ද කියන්නේ? කනාගත්තු කෝට්ටක් වගේ. කනාර තියෙනවා. කෝට්ටක් තියෙනවනේ. ඒ කනායේ කෝට්ටාවේ මොකද්ද? සංකාරය. හරියට කනාගත්තු කෝට්ටක් වගේ. අවිද්‍යාව මොන වගේද? කනා වගේ. අවිද්‍යාව තෝ කණෙක් වැඩි. ඒ කනාගත්තු කෝට්ට කොල්ලේ කියලා කියන්නේ අර කනාගාව තියෙනවා. සුදු සැරයටියක්. ඒක අපි කියන කෝට්ට. ඒක කවුරු වගේ? සංස්කාරතමෝ. සංස්කාර දෙමේ මොන විදියට? ඔව් කනාගේ කෝට්ට වගේ. එතකොට විඥානය මොන වගේද? විඥානය හරියට කනා යනකොට පැටලුණු තැන්. අර කෝට්ට මෙහෙම ගගානකොට පටලැවෙනවා. අනේ විඥානය තමයි කනා යනකොට පටලැවුණු තැන්. අර කෝට්ටත් අර යනකොට පටලැවෙන තැන්. අනේ විඥානය. අවිද්‍යාව කණෙක් වගේ සංකාර කියන එක කණාගේ හැරමිටිය වගේ විඥානය ඒ පටලැවෙන තැන්. කනා යනකොට මේ පටලැවෙනවා. ඒ තැන් වල. ඒක හරියට විඥානය. ඒ විඥානය පාරණ පස්සේ හරි මේ කනා අපිට නැගපු
මේ කණු එකට වස්ස කණු පිට දාගපු වස්සයි කියන එක දන්නවද? ඒ වස්ස පිට නැගපු ගෙඩි දෙකක් වගේ කවුද? නාම රූප දෙක හරියට මොන ගෙඩිද කිව්වම ඒ ගෙඩි කියන්නේ මොනද? gadu මොන gaduද? පිලාස ගෙඩි දෙක. පිලාස කියන්නේ ඒක බෝ වෙන රෝගයක්. ඒ වගේම කහනවා කුෂ්ඨයක්. ඒ කුෂ්ඨයෙන් හැදිච්ච ගෙඩි දෙකක් වගේ. මොකද්ද? නාම රූප දෙක. ඒ නාම රූප දෙක නිසා ඇති වෙන සලආයතන මොන විදියද? ඒ gadu පිට නැගිච්ච තවත් gadu හයක් වගේ. gadu පිට gadu. gadu පිට gadu. එතකොට දැන් සලආයතන පස්සිය පස්සේ මොකක් වගේද? ඒ දඩු වල වදින මුගුරක් වගේ. ඔව් දැන් gadu දාලා තියෙන හැමතැනම මේ මුගුරක් වදිනවා. මුගුර වගේ මොකද්ද? පස්සේ. දඬු වල වදින මුගුරක් වගේ. ඒකට ඇදින්නේ මොකද්ද? වේදනාව හරියටම අර තුවාලේ ඇතුළේ අර තුවාලේක දණ්ඩක් වදිනවා. එතන වේදනාව. ඒක ඒ ස්වභාවය කොනක් වගේද? එයයි හරියට එතනින් පැන නැගිච්ච දුක පැන නැග්ගහම ඇති වෙන ස්වභාවය හිතේ පහළ එකක් වගේ. ඒක උපමා කරේ මොකටද? දැන් gaduwe හැපෙන්නේ අදනාම ඇතිවෙන වේදනාව. එතන ඇති වෙන දුක. ඒ gaduwen නැගුණොත් අර gaduනාම දුක. එතන මේ වේදනාව පහ නිසා මොකක්ද ඇති වෙන්නේ? තණ්හාව. දැන් මේ gaduwe වේදනාවට බෙහෙත් සයන් යන තනත්ත වගේ වේදනා. බෙහෙත් සයන් යනවා. කවුද බෙහෙත් සයන්නේ? තණ්හාව. එයා බෙහෙත් සයගෙන ඇවිදින. එතන වේදනාව පහ නිසා මොකද්ද වෙන්නේ? උපාදානය හරියට බෙහෙත් සොයලා අර වණ වෙච්ච තුවාලේ ඒතර gaduwe ගන්න වගේ. උපාදාන. දැන් එතකොට ඊළඟ උපාදාන පංචය භවය කියන එක හරියට අර ලාට්ටක් වගේ. ඒ ගාපු බෙහෙත ඒක ඇලීම ලාට්ටක් වගේ. ඒක අපි කියනවා මක්කට ආලේපය වගේ. ඒ වඳුරු වල්ලන් දාන එක තමයි මක්කට ආලේපය කියන එක ආලේපය. ඒ වගේ මොකද්ද? භවය. ඒ භවයෙන් ඇති වෙන්නේ මොකද්ද? භවයෙන් ඇති වෙන්නේ පත්‍ය කෙනෙක්. ඒක පෙන්නලා තියෙන්නේ මොන විදියද? අර gadu පිට තව සතසහස්‍ර gadu වල ප්‍රමාණයක් ඇති වෙනවා වගේ ಜಾති. gadu පිට gadu. gadu පිට gadu ಜಾති. ඊළඟට දැන් පින්නන්නේ ජරා මොකද්ද? ජරා මරණ. මෙච්චර මේ බෙහෙත් සෑගෙන ඇවිල්ලා දැම්මත් ඒ බෙහෙතට මේ ලෙඩේ හොඳ වෙන්නේ නැතුව ලෙඩේ අසාධ්‍ය වුණා වගේ. මෙන්න මේ විදියයි මේ ධර්ම පිළිවෙල. උත්‍යගතද මේ ධර්ම පිළිවෙල ඔයතට මේ පෙන්නු ධර්ම පිළිවෙල උදාහරණයක් අර බැලුවොත් තමන් ළඟ ධර්ම පහළ වෙන්නේ ඔය විදිහට. දැන් ඔයත තේරුම් කරගන්න මේ උදාහරණය මේක බොහොම විස්තර දවසක් විතර කරන උදාහරණයක්. මේ උදාහරණයෙන් පෙන්වන්නේ තමන් හැසිරෙන විදිය. මේ අයෝනිසෝ මනසිකාරය නිසා සිදුවෙන ඔය අයෝනිසෝ මනසිකාරය ගැන තමයි කතා කරන්නේ. යෝනිසෝ මනසිකාරය නෙමෙයි අයෝනිසෝ මනසිකාරය නිසා සිද්ධ වෙන දේ. එතකොට මොකද්ද උනේ? නැවත අර බෙහෙත් දැම්මට මේ තුවාලේ හොඳ උනේ නෑ. ඒ ලෙඩේ අසාධ්‍ය වෙලා මරණයටපත්. ඔතන තේරුම් කරගන්න. දැන් මෙතකොට දැන් මේ ස්වභාවය මොකද්ද? මේක තමයි අපේ පිළිවෙල.
අවිද්‍යාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥාන විඥානපච්චය නාම රූපං නාම රූපපච්චය සලආයතනං සලආයතනපච්චය පස්සෝ පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන උපාදානපච්චය භවෝ භවපච්චය ජාති. ඔතන කෙලවර දක්වාම ওই විදිහටම gadu 10 කෝටි ගණනක් හැදිලා. ඒනොට ජරා මරණ කියන එක තමයි අර කොච්චර බෙහෙත් වල දැම්මත් අර තෘෂ්ණාවෙන්. මොකද වෙන්නේ? අසාධ්‍ය වෙලා අර gadu පොඩි කරගෙන ගියා වගේ. මේක තේරෙනවද මේ ධර්මයේ? ඉතින් මෙන්න මේකයි වෙන්නත් නේ. ඉතින් මේ විදිහට ඔය අතර බලන්න පුළුවන් මේ උදාහරණ ටික අරගෙන. ආවත් එක විස්තර වශයෙන් ඉස්සරහට දකින්න පුළුවන්. ওই විදිහට බලනකොට දැන් අපිට පේනවා මේක බෙදර කරන්නේ කරවන්නේ මේ පින්වේ ඉන්ද්‍රිය ගැනමයි. අවිද්‍යාව කවුද? අවිද්‍යාව කන. අවිද්‍යාව කියන්නේ කන. කනාගත ශරීරය තමයි ශරීරය තමයි සංකාර. ඉතින් අර කන මෙහෙම යනකොට ඒවයි පටලැවෙනවා. ඒ පටලැවෙන දේ තමයි විඥාන. මේ මහත්ය කතා කරන්නේ අපිට හරි කරදරයි. ඒ විඥානය. ඒ දැන් පටලැවිච්ච දැන්. ඊළඟට මේ පටලැවුණාට පස්සේ මොකද වෙන්නේ? අර කණු වස පිටම තියපු gadu දෙකක් වගේ මොකද? නාම මේ නාම රූප දෙක නිසා මොකද වෙන්නේ? සලආයතන. ඒ gadu පිට වැඩි වෙච්ච තව gadu 6ක් වගේ. අර gadu දෙක උඩ තව gadu 6ක් තියෙනවා. ඊළඟට ඒ gadu 6 මොකද වෙන්නේ? පස්සේ කෙනෙක් ඒකේ වැඩින අර gaduවේ වදින දණ්ඩක් වගේ. දණ්ඩක් වගේ. ඒ කියන්නේ gaduවක දණ්ඩ දෙක දැන් අපේ gadu තියෙනවා නම් ඒකේ දණ්ඩක් අතර මොකද වෙන්නේ? වේදනාව. අර සිතේ පවතින ඒ වේදනාවේ ස්වභාවය. ඒක සිතේ ඇති වෙන වේදනාව කියන ස්වභාවය තියෙනවා. ඊට පස්සේ එතනින් එරේට මොකද්ද? තණ්හා. තණ්හාව හැට මොන වගේද? මේ ඇති වෙච්ච වේදනාවට බේස් හොයාගෙන යන්න වගේ. මේකට බෙහෙත් කරන්න ඕන. තණ්හාවේ විදිය. දැන් මේ gaduවේ හැපිලා අපුණ දෙයට බෙහෙත් කරන්න යන්න වගේ තණ්හාව. එතේ බෙහෙත් හොයාගෙන ඉඳලා කවුද බෙහෙත් ගන්නෙ? වනමුල අතුල්ලානේ කවුද? උපාදානේ හරියට අර බෙහෙත් ගෙනල්ලා වනේ මූණේ ගෑවා වගේ. වනේ මූණේ ගෑවා. gaduවේ මූණේ ගෑවා. ඊළඟට ඒකෙන් මොකක්ද ඇති වෙන්නේ? භවය කියන්නේ හරියට ඒක ආපු ආලේප වගේ. එතන ගියකට මොකද උනේ? ඉතින් නතුනාද? නැවත gadu සත සහස්‍රී ගණනක් ඇති වුණා. ඒක ජාති. ඒතර gadu දැන් දිගටම gadu තව ඇති වුණා. ඊළඟට මොකද කරන්නේ? ජරා මරණය. අර කොච්චර බෙහෙත් කරත් ඒ බෙහෙත් වලින් නැතුව එළියේ ඒව බිඳගෙන ගියා වගේ. දැන් මොකද තේරෙන්නේ? මේ පංචස්කන්ධය තමන් උපාදාන කරාම තමන්ට ওই ජරා මරණ එන හැටි. අතෝ ජරා මරණ කියන එක පංචස්කන්ධය උපාදාන කරේ නැත්තම් ඔබට උතර ප්‍රශ්නයක් නැහැ. ඔබට උතර ප්‍රශ්නයක් නැහැ. මේ පංචස්කන්ධේ මමද? ඒ කියන්නේ නැවතත් බලන්න ඒක. රූපස්කන්ධය කිව්වොත් මහා භූත වලට අයිති වෙන අටවිධි රූපයක්. වේදනාස්කන්ධය
ඒකට අරූප ධර්මය. අරූප කොට රහිත වෙන එක. සංඥා ස්කන්ධය අරූප කොට රහිත වෙන එක. විඥාන ස්කන්ධය අරූප කොට රහිත වෙන එක. සංඛාරෙන් ස්කන්ධය අරූප කොට රහිත. ඒකට රූප එක කොටයි වේදනා සංඥා සංඛාර විඥාන. මේ එකක්වත් ඔයකට කියන්න පුළුවන් මගේ කියලා. මම කියලා කියන්න පුළුවන්. ඉතින් ඔය ටික නේ ඔබ අල්ලගෙන ඉන්නේ. අන්න අල්ලන් ඉන්න විදිය තමයි අද පෙන්වන්නේ. උදාහරණ. හරියට කණෙක් මේ ගමන් මාර්ගය. කනා බෙහෙත් කරන හැටි. ඈ? දැන් කනා බෙහෙත් කරන හැටි පේනවා. එතකොට කනා බෙහෙත් කරන්න ගත්තේ මොකද්ද? තණ්හාව. මේ හැදිච්ච ගැටීමෙන් තුවාල වුණා. තුවාලට බෙහෙත් කරන්න ඕනේ කියලා. ඈ? එයයි තණ්හාව කල්පනා. එයා බෙහෙත් සෑගෙන ආවිලා බෙහෙත් ගියන් දාන්නේ කවුද? පාදා. ඒ වනමුල අතුල්ලනවා. ඒකෙන් මොකද වෙන්නේ? භාවයේ ඇති කරන එක හරියට ආලේපයක්. ඒක જાතිය මොකක් වගේද? අර gadu දැන් දෙකක් පිට හයක් පිට වුණා, හය පිට සතසහස්ත්‍රී ගණනක් පිට වුණා. දැන් gadu ගොඩාක් ඇවිල්ලා. ඒ જાතිය. ඊළඟට වෙන්නේ මොකද්ද? ජරා මරණ. ඔතේ බෙහෙත් කරත් ඒ බෙහෙත් වලින් යැපෙන්නේ නැතුව. ඒ බෙහෙත් වලින් හොඳ වෙනවද? ওই තණ්හාව කියන බෙහෙතෙන් කවදාත් හොඳ වෙන්නේ? යැපෙන්නේ නැතුව අර gadu පොඩි කරගෙන ගියා වගේ. ජරා මරණ. දැන් මේ උදාහරණ පෙන්වන්නේ වෙන්නත් නේ. ඔබට මේ ගැඹුරු ධර්මයේ උදාහරණ පෙන්වන්නේ මේ පටිච්චසමුප්පාද ධර්මයේ තාපත්තකින් බලන්න. ඒකට පේනවා ඔබට මේ කිසිම හරයක් නැති නොදැනුවත්කම නිසා මේ ඔක්කොම සිද්ධ කරගන්න. දැන් මේ නොදැනුවත්කම කියන එක තමයි ඔබ සතිය කියලා විශාල විදිහෙන් ගරුණම්බු විදිහට කතා කරන්නේ. සතිය. අපි සතිය පවත්වනවා අවදි වෙලා. මේ අයෝනිසෝ මනසිකාරයේ තියෙන විපාකයි මම ඔබට මේ කියා දුන්නේ. අයෝනිසෝ මනසිකාර නිසා තමයි පංච නීවරණ. නිවන වාහන ධර්මය ඔය මෙතෙක් කල් ලැබුවා. නිවන වාහනික. නිවන විරුද්ධ කරන එක ඇහුවේ නැහැ. දැන් බලන්න හරිද කියලා මේ කියපුවා. ඇයි එහෙම කිව්වේ? කෙනෙක් නැති තැනට කෙනෙක් ඉන්නවයි කියලා අපි දාලා කටයුතු කරන්නේ. ඒක නිසා කෙනෙක් ඉන්න නිසා නව සංඥා නාසඤ්ඤාවේ එහාට යන්න බෑ. මම කියන්නේ මනින් නිදහස් වෙන්න බෑ. මනින් නිදහස් වෙන්න නම් මේ ඉන්ද්‍රිය පාත් එක්ක එකට පවතින මනින් නිදහස් වෙන්න ඕන නම් ඒ දර්ශනය පහළ වෙනවත් එක්කම මනත් නිදහස් වෙනවා, ඉන්ද්‍රිය පාත් නිදහස් වෙනවා. එහෙමනම් ඒක නිදහස් වෙන්න ඕන නම් මේක කෙනෙක් නැතුව යනවා. ඒකට මෙතෙක් කල අපිට මොන භාෂාවකින් හරි මොන ආගමක් හරි කියා දුන්නා නම් ඒ කියා දුන්න සියලුම ආගම් අයිති වෙන්නේ සත්‍ය පුද්ගලෙ ඉන්න පැත්තට. නමුත් තථාගත දර්ශනීය පින්නත් නේ සත්‍ය පුද්ගලෙ නැති පැත්ත. දැන් ඔය අත කොච්චර නිහිරියෙන් මේ ධර්මය අහනවාද කියලා බලන්න. මෙතෙක් කල රැවටීමක් මේක කොච්චර බුද්ධියක් ඕනද කියලා බලාගන්න මේක දකින්න. අපේ ලේ මස් ඇට නහරවල විනිවිද ගිහිලා තියෙන මේකයි. මේ අවුල් වේවුල් ජාති ભેද, කුල ભેද, ආගම් ભેද, නිකාය ભેද මේ සෑම ભેදයක්ම මේකයි දුරු දෙන්නේ. ඉතින් පින්වත්නි මේ ධර්මයේ හරියට හදවත් දුරට ආවනම් ඔබලාගේ මේ නික්ලේශී ධර්මයේ ආවනම් එක පැදුරේ වාඩි වෙලා ඉන්න පුළුවන්. කිසිම ભેදයක් වෙන්නේ නැහැ. මම බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ සාමාන්‍යයෙන් මේ බණහන ඇත්තම සාමාන්‍යයෙන් ප්‍රත්‍යක්ෂ කෙනෙක් නම් අනේ අසරණයි, අහිංසකයි. ඒ අතුරු ධර්මයේ තේරෙන්නේ නැහැ. නමුත් මේ ධර්මලාභී කියලා ඒ ඉන්න පින්නතුකින් තමයි මම ඉල්ලන්නේ. අනේ එක පැදුරක වාඩි වෙලා ඉන්නව දකින්න මම හරි කැමතියි මේ ස්ථානට. එහෙම වෙයිද කියන එකයි මට අවිශ්වාසයි. මේ කියන්නේ පින්වත්නි ඒ බුද්ධ වචනේමයි. ලෝතර බුදුහාඳුරෝ කියනවා මේ මුළු සද්ධර්මයේ පවතින්නේම කල්යාණ මිත්‍ර සම්පත්තිය විතරයි. ඒකයි. ඒක නැත්තම් පින්වත්නි කොච්චර බණ කිව්වත් වැඩක් නැහැ. කොච්චර බණ කිව්වත් කමක් නැහැ. වැඩක් නැහැ. ඒක ලොකු මහත්යට කරන වර්ණාවක් නෙමෙයි. ලොකු මහත්යට කිසි කෙනෙක් වර්ණනා කරන්නේ නැහැ ඕනේ නැහැ ලොකු මහත්ය ගැන. මේක තේරුණාද?
මේක ඔය අතර තේරුම් ගන්න. ඒ එක වර්ණාව තමයි ඔය අතර එකම එක තැනක කිසිම ભેදයක් නැතුව වාඩේ ඉන්න දකින්න නම් ඒකෙන් මම දැනගන්නවා අන්න ලොකු මහත්තයට කරපු ලොකු වර්ණ. මේක තේරෙන්නේ නැහැ බින්වත්. මේක තමයි මම බලාපොරොත්තු වෙන්නේ ඉස්සරහට. මම මේ කතා කරේ මොකද්ද? මේ අත වශයෙන්ම ධර්මයේ දැකපු ඒක මම සාහිතිකයක් දෙනවනේ. ඒ ධර්මයේ දැකපු පින්නොත් ඉන්නවනම් මෙතන ඔය අතට අවසර තියෙනවා. ඒ තැන් වල ගිහිල්ලා ධර්ම දේශනා කරන්න වගේම අනේ අපිට මේ ධර්මයේ නොදන්න පින්නතුන්ට එකම පැදුරක පාල්ලා අපිට ධර්මය අහන්න ලැබෙනවා. මේ කියවුවත් ඒ කිව්වක තේරෙනවද දන්නේ? නැතුව බුලත් පිටි කඩකාරයෝ වගේ එක එක තැන් වල කොච්චර කිව්වත් වැඩක් නැහැ. හැබැයි ඒ තැන් වල කියන්න ඕනේ මෙතන කියලා. දෙන්නද? මෙතෙන්ට එන්නේ නැතුව මං කෝටි ගණනකට ධර්ම කියලා දෙන යනකොට මට වැඩක් නැහැ. ඒ මොකද කියන්නේ පින්වත්නි? මේ උපන් ධර්මයේ උපන් තැන මරන්නයි හදන්නේ. අත් වශයෙන්ම දර්ශනීය දැක්කනම් බය වෙන්න ඕනේ නැහැ කාටවත් උදුර ගන්න බෑ. මම ඔය යත්තන්ගේ මාර්ගඵල උදුර ගන්න ආපු එක්කෙනෙක් නෙමෙයි. ඒ වගේම මාර්ගඵල දෙන්න ආපු කෙනෙකුත්. මේ දෙන්න මාර්ගඵල ලැබුණා තමයි දන්නවා. ඒ අයට පැහැදිලිව මේ සත්‍ය විරුද්ධ කරන්න පුළුවන්. කාටවත් බය වෙන්න ඕනේ නැහැ. ඇයි? බය වෙන කෙනෙක් නැති විදිහ තමයි දැක්කා. පැහැදිලිව දැක්කා. Taman නිවැරදි විදිහට දැක්කා. ඉතින් කාටද බය වෙන්නේ? මේක තේරෙනවද? ඉතින් එහෙම ඒ අයගේ තියෙනවද පින්නදී ભેද බින්න වීම. එතන ජාති ભેදයක් තියෙනවද? කුල ભેදයක් තියෙනවද? ආගම් ભેදයක් තියෙනවද? නිකාය ભેදයක් තියෙනවද? ලොකු පුංචිකම් තියෙනවද? නැහැ. එතකොට එකම කොනතරම් ශ්‍රේෂ්ඨ ධර්මතාවයක්ද බුදු කෙනෙක් විවෘත කළා තියෙන්නේ. ඇයි ඒ ධර්මයේ ප්‍රතිඵල අපිට පෙන්වන්නේ නැත්තේ? ඒ පෙන්වනවයි කියලා කියන්නේ ඒ ඇත්ත එක්කව වෙන්න ඕන. ධර්මයේ දැක්කනම් එක්කව වෙන්න ඕන. පින්නත්නි අවුරුදු 32ක් මම මේ ධර්මය දැන් විවෘත කළා තියෙනවා. අවුරුදු 32ක් මේ දවසක් නෙවෙයි. 32ක් කියලා තියෙනවා. නමුත් මේ මෑතක තමයි හුඟක් කම්පිය දන්නේ. නමුත් අවුරුදු 32ක්ම කෙඳරලා කිව්වා. මොනවා හරි ගුණයකට ආවනම් මගේ ගුණ වර්ණනා කරන්න එපා. මගේ ගුණයක් නෙවෙයි මේ ධර්මයේ තියෙන ගුණම. පුද්ගලයේ ගුණ නෙවෙයි. පුද්ගලයා ගැන වර්ණනා කරාට මම නම් සතුරු වෙන්නේ නැහැ. මං ගැන වර්ණනා කරන්න ඕනත් නැහැ. නමුත් ඔබ ආදර්ශයෙන් පෙන්වන්න. අනේ අපි කියන්නත් ඕන නැහැ. මාර්ගඵල ලාභයෙන් තමයි. ඔයයි මගේ පැදුරු වාඩේ ඉන්න එපා කියලා. කියන්නේ තත්ත්වක ඉන්නවා. ඒ කියන්නේ එකට වාඩෙලා ඉන්න පුළුවන් ද කියන එකයි අහන්නේ. අන්න ඒක දැක්කොත් මට වෙන මාර්ගඵලයක් ඕනේ නැහැ. අන්න ඒක මට මේ මස්සසට මට ලෝකෝත්තර දසක් නෙවෙයි මස්සසට ඒක පිරුණොත් ඇති. ලෝකෝත්තර දසක් ඕන නැහැ. එකට වාඩිලා ඉන්න පුළුවන්කම. ඒක සිද්ධ වෙයිදයි කියන එකයි මට බය තියෙන්නේ. වෙනත් මේ හදාපු ස්ථානවලින් මේවෙන් කිසි වැඩක් නැහැ. මේ බිල්ඩින් හරි ගසලා තියෙන්නේ මට නෙවෙයි. අනිත් එක මම දීර්ඝව ඉන්නවත් නෙවෙයි. හැමෝටම කතාව කියන්න පුළුවන්. වයසට කට්ටියට උකුටු කියන්න පුළුවන් අපිත් එහෙම ඉන්නේ නැහැ කියලා. නමුත් පින්නත් අපේ යුතුයකමක් තියෙනවා. මේ ශේෂ ධර්මයේ අවංකවම හදවතින්ම විවෘත වුණා නම් ඇයි ඔබට ඉස්සරහට ඇවිල්ලා මෙතන තමයි ප්‍රධාන ස්ථානය. ඇයි මෙතන ඉඳලා තමයි අපි විසිරවන්නේ ඒක. එතන අපි එකමුතු වෙන්න ඕන. යම් යම් අයගේ පොඩි පොඩි වැඩ තියෙන්න පුළුවන්. ඒවා අපි සාකච්ඡා කරලා හරි කස ගන්නවා. වැරදි තියෙනවා නම් නිවැරදි කර ගන්නවා. අපි ඒකට එකතු වෙන්න ඕන. පළවෙනිම ඒ ගුණය තමයි මාර්ගඵලලාභයෙන් මම බලාපොරොත්තු වෙන්නේ. එකට ඉන්න පුළුවන් ගතිය. මම දන්නේ මම මේ හිටපු තැන් වලින් නම් මට දැන් ඒක පැහැදිලිව පේන්නේ නැහැ. එකේ ඉඳලා 100 දක්වා ගත්තත් එකේ ඉඳලා දෙකවත් හරියන්නේ නැහැ. දෙන්නෙකුටවත් එහෙම ඉන්න බෑ කියන එකයි. දැන් බලලා තා ටිකක් කරනකොට අමුතු විදියක්. අපි කතා කරනකොට නම් මාර්ගඵල තමයි. දැන් ඔය විතර මේ පෙන්නේ මොකද්ද? ඕනෑම පොඩි දඩියක දැන් තියෙනවා. මාර්ගඵල ලාභින් කියන කට්ටිය බේද බින්න වෙන්නේ නැහැ. ඒකයි මේ කිව්වේ. මොනවා කවුරු කිව්වත් කොච්චර බැන්නත් බේද බින්න වෙන්නේ නැහැ. ඇයි? එයා දැක්ක සත්‍ය පුද්ගලෙක් නැති බව ඒ ලෝකෝත්තර මාර්ගඥානෙ. ඒ දර්ශනියම දැකලා. එයා කවදා කාගවත් මේ හොඳක් ගන්න ආපු කෙනෙක් නෙවෙයි.
ඒක නිසා තමයි පින්නත් වෙහෙස නැත්තේ. දැන් ලෝතර බුදුහාමුදුරුවෝ රෑ දවල් දෙකේම ධර්ම දේශනා කරනවා ධර්ම විවෘත කරනවා. ඒ ඇත්තට වෙහෙසක් නැද්ද? මොකද කිසිම බලාපොරොත්තුවක් නැහැ. මේ ඉන්ද්‍රියයන් ඉන්න බලාපොරොත්තු නැහැ. ඒකට වෙහෙස නැහැ. වෙහෙස තියෙන්නේ මේ ඉන්ද්‍රියයත් එක්ක ගත්තු. එතන වෙහෙස තියෙනවා. එතන කරදර තියෙනවා. එතන බාධක තියෙනවා. එතන බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝත් එහෙම. මේ හයෙන් නිදහසල බණ කියන්නේ. ඒක නිසා ඒ අතර මොන නම්බුවක් ගන්නද? ওই නම්බු ඔක්කොම දෙන්නේ මේ ඉන්ද්‍රිය හය. ඉන්ද්‍රිය හයෙන් වලට පස්සේ ඉතින් මම ගැන විශේෂයෙන් වර්ණනා කරන්න යතර තියෙන්නේ මොනවද? දැන් මගේ ප්‍රශ්නේ මට තේරෙන්නේ නැත්තේ ඒකයි. ඒ කියන්නේ පින්වත්නි තමන් කියන පුද්ගලයෙක් කෙනෙක් තමන් අපි ප්‍රඥප්තිය හරහා කතා කරනකොට තමන් කෙනෙක් කියන ධර්මය දැක්කන. තුල්ලෝකෙම දැක්කන. ඒ ඇත්තන්ගේ ભેද විනවීමක් නැහැ පින්වත්. ඒක එසේම විය යුතුයි. හරි? බුදු කෙනෙක් පෙන්වන්නේ කොච්චරයි. එතකොට ඒ සමාජ කොච්චර හොඳද? ඒ සමාජ කොච්චර යහපතක් වෙනවද? දැන් මේ ඉල්ලීම මම දැන් මේ අලුත් අවුරුද්දට දැන් නැතම මේ ධර්ම දේශනාව නවත්තන්න හිතුවේ. දැන් මෙතෙක් මේ දැන් අද වෙනකොට මම කියන්නේ පිට තැන් වලට ගිහින් ධර්ම දේශනා කරා. මෙතන මේ ස්ථානේ ධර්ම දේශනා කරන්නේ නැහැ ටේප් පට ගත්තා. ඇයි? මෙහෙට බණ බයක් නැහැ. ඇයි මේ හරිය හුඟක් කටේ ධර්ම දැකපු කටේ දන්නේ නැහැ නේද? දැකපු කටේ දන්නේ නැහැ. මෙන්න මේ කියන ධර්මය මම කියන දේ මේ කියන දේ අතර තේරෙන්නේ නැහැ. ඒ ඔයත් ඔය දන්නේ මේ මාර්ගඵල ලාභෙට බඩින්නේ නැහැ කියලා. මාර්ගඵල ලාභෙට බලනව නෙවෙයි මාර්ගඵල ලාභින් යම් කෙනෙක් ඉන්නවනම් මේ ලංකාවේ. හරි පිට හරි. ඒ ඇත්තෝ අපි එකතරකට එක්කව වෙන්න ඕනේ දැන්. ඒ මොකද අනිත්‍යයට ආදර්ශයක් වෙන්න. නැත්තම් මේ පටන් ගත්ත තැන මේ ඉවරයි. ඒකට දැන් කාලය ලැබිලා තියෙන්නේ. ඒ කාලය ලැබිලා තියෙන නිසා මේ මාර්ගඵල ලාභින් එක්කව වෙලා මේ ස්ථානේ මමත් ඉන්නකොටම මම කැමති දරුවන්ගෙන් බණහන්න. ඒක සිද්ධ වෙන්න ඕන. ඇයි ඒක කරන්න බය මොකෝ? ඇයි එහෙම බය වෙන්නේ? මම සරද මේ තේරුණාද දැන්? ඒ දේ සිද්ධ වෙන්නේ නැති ඇයි? ඒ දේ අත්‍යවශ්‍යයි දැන්. එතකොට අපිට පැහැදිලිවම පේනවා අනේ සාදු මේ නිර්මලව මතුවෙච්ච ඊටාම දීර්ඝ කාලයකින් මතුවෙච්ච මේ දර්ශනය අනේ ගෙනියන්න ලෝකෙට තවත් අනාගතයට ඉදිරියට ගෙනියන්න පිටිස ඉන්නවා කියන එක මට දකින්න පුළුවන්. ඒක නැත්තම් මට මේ ධර්මයේ දේශනා කිරීම තවත් එහාට අවශ්‍ය නැහැ. මේ ගහට දේශනා කරන්න අවශ්‍ය නැහැ. ඕන කෙනෙක් දේශනා කරපුවා. බඩ ප්‍රශ්නයක් නෑ. මම කිසිම වේගණයක් කරන්නේ නැහැ. මොකද කතා කරන්නේ නැහැ. ඇයි මම කතා කරොත් ඒක බැන්නයි කියලා කියනවා. හරි. වරදක් කියලා කියනවා. පින්නත් වැරදි කියන්නේ නැහැ. වැරදට වරදෙන්න කියන්නේ නැහැ. වරදට වරදේ කියන්න ඕනේ. ඒක නිසා තමයි මම අදිෂ්ඨාන කරගත්තේ කිසිම ජනමාධ්‍යයකින් මේ ධර්මය මම දෙන්නේ නැහැ. දැන් අපිට කියන්නේ ලක්ෂ ගණනක් කියලා මේක බණ කියන්නේ කියන මොකද අපිට තියෙන උදා මොකද්ද? කාටවත් බණ කියලා අපිට නිවන් දක්වන්න ඕනද? සල්ලි දීලා. එහෙම වෙයිද? හරියට කිව්වත් නිතරම ඇහුවත් තේරෙන්නේ නැති එක ওই ජනමාධ්‍යයෙන් පැය භාගයක් ඕක කිව්වයි කියලා අපිට තේරෙනවද නැහැ පින්නන්නේ. එහෙම කියන්න එපා කියන එක නෙමෙයි මේ කිව්වේ. ඕනනම් මෙහෙම දෙයක් තියෙනවා කියලා කියන්න. නමුත් පින්නන්නේ බුද්ධ කාලේ නම් බුදුරන් වහන්සේ හරි ලවුඩ් ස්පීකර් දාගෙන නෙමෙයි. හරි එක්කෙන වෙනුවෙන් හැතැම්ම දහස් ගණන් ගියා. ගිහලා ඒ අත හම් වෙලා ඒ ධර්ම විවෘත කරේ. මේ වගේ මේ 500කට 1000කට නෙමෙයි එක්කෙන වෙනවා. ඒ එක්කෙන වැඩක් සිද්ධ වෙනවා. ඒ වගේ 10ක් ඉන්නනම් ලෝකෙම බබලෝ. ඒ කියන්නේ ධර්මයේ දකින්න පුළුවන් ඇත්තෝ ඉන්නෝ ධර්මයේ දැකපු ඇත්තෝ. බැටරි කියලා කියන්නේ නැහැ මම දන්නවා ඉදිරියට මේ උතුම් මේ හාමුදුරුවෝ ඒ කාන්දේම මේ ධර්මයේ දකිනවා. හදවතින් මම දකින්න ඒක දන්න විත්තිය. ඒ දැක්කොත් ඇත්ත වශයෙන්ම මේ ඇත්තෝ ගැන වඩක් කිරි. මට ආම අනුශාසනා කරන්න දෙයක් නැහැ. ඇත්තෝ ඒකටම අප වෙලෙ ඉන්නේ. නමුත් මේ ගිහියත් ගැන මම මේ කතා කරන්නේ. ගිහියත් ගාව මේ සමගිය තියෙනවා. හදවතට විරුද්ධව දර්ශනයක් හම් වෙන්නේ නැහැ පිට.
හදවත විරුද්ධ දර්ශනයක් හම්බෙන්නේ නැහැ. ඒතකොට මේ කියපු ධර්මයේ බලනවා නම් මේක කෙනෙක් පුද්ගලයෙක් වශයෙන් බලන්න බෑ. කෙනෙක් පුද්ගලයෙක් නැත්නම් ඔයකට ආවෝ මොකද තියෙන කැක්කුම මොකද්ද? ඇති වෙන වේදනාව මොකද්ද? මේක තේරෙනවද? දැන් ඔය ඇතන මම මේ අදහසක් දුන්නේ අලුත් අවුරුද්දේ මොකද්ද? මේ අධිගමනයේ ලැබලා තියෙනවා නම් එහෙම නැත්නම් මාර්ගඵල වලටපත් වෙලා තියෙනවා නම් මේ කිව්වේ ඒ අතුන්ට රණ්ඩු වෙන්නවත්, ඕලාහාර කරගන්නවත්, අපහාස කරයි කියන කතාවක් නෙවෙයි. එහෙම පිරිසක් ඉන්නවා නම් ඒ තැන්වල ඒ අතු ධර්ම විවෘත කරලා දෙනවා නම් මේ ලංකාව විතර නෙවෙයි පිටරට ගියක් කබන්නේ ඒ විවෘත කරන පිරිස එක්කව වෙලා එක රාශි වෙලා මෙහෙ එක දවස් හරි බණ කියන්නේ කියන ආර්දනාවක් තමයි මම මේ කරේ. තේරුම් ගත්තයි. ඒක තේරුම් කරගන්නේ නැහැ කිව්වේ. එතකොට ඒකේ මට කමන්නේ නැහැ ලොකු එක්කෙනෙක් ඕනේ නැහැ ඒකත් ඉගෙනගත්තු එක්කෙනෙක් ඕනේ නැහැ. ඉගෙනීම නෙවෙයි මේකේ තියෙන දර්ශනය. ඒ දර්ශනය දැක්කම බොහොම ලස්සනට දේශනා කරන්න පුළුවන්. තමයි. බය නැහැ. තමන් මරණය නිදහස් වුණා නම් ඒ අතර දේශනා කරන්න පුළුවන්. ඒ කියන්නේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ ඉන්නවා. දැන් සෝතාපන්න මාර්ගයේ ඵලයේ, සකෘදාගාමී මාර්ගයේ ඵලයේ, අනාගාමී මාර්ගයේ ඵලයේ, අරියත් මාර්ගයේ ඵලයේ. සතරමක සතර ඵල. ඊළඟට නිවන ඔය හැම එක තැනම තියෙනවා. සෝතාපන්න වෙනකොට නිවන තියෙනවා. ඒතර සතරමක සතර ඵලයේ නිවන. නව ලෝකෝත්තර සීසත් ධර්මය. ආපහු වෙන්නන්නේ මේකෙත් තියෙනවා. තාම ප්‍රභේද ගත්තාම බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ 108ක් තියෙනවා. 108ක් තියෙනවා. ඒ කොච්චර ධර්ම දේශනාවක්ද මේක? මේ පුද්ගල අට සතම්පසත්තා. චත්තාරි ඒතානි යුගානි හොන්ති. කොච්චර කෙනෙක් තියනවද? ඈ? තෘෂ්ණාව 108කට ප්‍රභේද වශයෙන් බෙදෙනවා නම් ඒ 108 නැති කරන 108ක් ලෝකෝත්තර මාර්ග ඥාන වැඩි. යේ පුද්ගලා අට සතම්පසත්තා චත්තාරි ඒතානි යුගානි හොන්ති. තේ දක්ඛිනේ යා සුගතස්ස ශ්‍රාවකා තේතේ සුදින්නානි මහත්ඵලානි. ඒ තමයි මහත්ඵල. එතකොට දැන් ධර්මයේ දකින්න කියන එක එක පැත්තකින් නෙමෙයි. 108 ආකාරයකින් ධර්මයේ දකින්න නම් මොනතරම් ගැඹුරක්ද? හරි? අනිත් එක ඔයතර කියන්නේ මෙහෙමයි. දැන් ධර්මයේ දැක්කම තමන්ට විශේෂ පිරිසක් හරිගස්ස ගන්න ඕන නැහැ. ගල මේ කියන කතාව හොඳට තේරුම් කරගන්න. ඒ කියන්නේ පිරිස එක්ක හොවේ නැහැ කියන එක නෙමෙයි කියන්නේ. විශේෂ පිරිසක් හරිගස්ස ගන්න ඕනේ නැහැ. මෙතුමාට ඒකාන්තයෙන්ම මාර්ගඵල තියෙනවා. බණහන ශ්‍රාවකයෝ කියනවා මෙයාට මාර්ගඵල තියෙනවා. ඒ මොකක්ද? බුදුහාමුදුරුවෝ නිවන් දැකලා. එහෙම කියන පිරිසක් අවශ්‍ය නැහැ. ඕනද? ඊට වැඩිය හොඳයි ඒක මේ පැත්තටම දික් කරගත්තා. අහලා නිවන් දැකලා වැඩිය හොඳයි මේ පැත්තටම දැම්මා. තමන්ගේ පැත්තට. මේ මොකද කිව්වේ? දැන් එහෙම කට්ටියක් ඉන්නවා. ගුරුවරයා නිවන් දැකලා. ගුරුවරයා ඉහෙලට ගිහිල්ලා. මේ අහන ශ්‍රාවකයෝ කියන්නේ. එතකොට ගුරුවරයා කියනවා මට හොඳ බලවත් පුරුත් පිරිසක් ඉන්නවනේ. මොකද මේ ධර්මය? මොකද මේ ධර්මය මහන්නේ? මේක හිම බලවත් පිරිසක් නෙමෙයි පින්නත්. මේ ධර්මයේ හේතුඵල ධර්ම. තවම තේරෙන්නේ නැහැ මේක විදියට. ඒ හේතුඵල ධර්ම ඔබලා හැම කෙනෙක්ම ගන්නවනේ. එතන සාර්ථකව නෙවෙනවා. එතන පරිසරයේ සමානයි. එතකොට ඒත් මේ වැඩක් සිද්ධ වෙනවා. හැබැයි වේද වෙන්න වෙනවනම් මම දකින්නේ නැහැ මාර්ගඵල. බොහොම අමාරුවෙන් කෙනෙකුට හදවතේ ශ්‍රද්ධාව ඇති කරන්න පුළුවන්. ශ්‍රද්ධාව විනාශ කරන්න පුළුවන් එහෙම කෙනෙක්. ධර්මයේ දැකලා කියලා වැඩි පැත්තකට. ඒකයි මම කියන්නේ කිසිම කෙනෙකුට මාර්ගඵල ලැබීම ගැන හෝ නොලැබීම ගැන ඒ වාසිය මම බාරගන්නේ නැහැ. ඒ මාර්ගඵල ඒ දර්ශනයට පත් වෙච්ච පින්වතෙක් ඉන්නවනම් පින්වතියක් ඉන්නවනම් ඒ ඇත්තොන්ට මම කියන්නේ මෙතනත් ඇවිල්ලා අපිට ධර්ම කියන්න. එක්කාසු වෙන්න. මාස 3කට 4කට සැරයක් හරි එක්කව වෙලා කතා කරන්න.
ඒ අතෝ කියන බණ අපිත් අහන්න කැමති. ඒක සිද්ධ වෙන්න ඕන. ඒ කියන්නේ මෙතන අර මූල ස්ථානයක් තිබිලා ඒක තමයි ව්‍යාප්ත වෙන්න ඕන. එහෙම ව්‍යාප්ත නොවුනොත් පින්නත් නේ ලොකු වරදකට මම අහු වෙනවා. ඒකයි මම ඒ වරදෙන් නිදහස් වෙන්නේ. මම මේ වරදෙන් නිදහස් වෙන්නේ නැහැ කතාව කිව්වේ. ඒක ලෝකෝත්තර වුණත් ලෞකික වුණත් තිරකන නැත්තම් ඒ ගුරුවරයා මේක කියා දුන්නේ නැහැ කියලා කියනවා. මම නැති වුණාට පස්සේ ඔය අතට ආපහු එක්කව වෙන්න බෑ. දැන් එක්කවුනේ නැත්තම්. තේරුණාද? මම ඉන්නකොට එක්කවුනේ නැත්තම් ඔය අතට උනත් පස්සේ එක්කව වෙන්න පුළුවන්ද කියලා. බෑ. එහෙම බෑ. ඒ වෙන්නේ නැහැ. එහෙනම් දැන්ම මේ වැඩේ කරන්න ඕන. එකතු වෙලා අපි සතුටුයි ඒ ශ්‍රේෂ්ඨ ධර්මය අහන්න. ඒතර විවිධ ධර්මයන් මතුවේ. ශ්‍රේෂ්ඨ ධර්මයන් මතුවේ. ඒක අවශ්‍යයි. එතකොට අනිත් එක ආහන ශ්‍රාවකයෝ දැන් සමහර ඇත්තෝ අත් වශයෙන් මෙතෙක් කාල අර Hindu ධර්මය අදහගෙන ඉඳලා මේ කණෙන් ඇහෙලා මෙහෙම දෙයක් තියෙනවා කියලා ඉනවා. දැන් මේක මම නැතුණන් පස්සේ එකපාරටම කඩාගෙන වටිනවා. ඒ මිනිසුන්ට වෙන අතර අකටබ්බ. අය නෑ ඒ අතර ධර්මයන් පේන ප්‍රමාණයකට ඇවිල්ලා අතර නම් කමන්නේ නෑ. ඉතින් එහෙමනම් තව ගෙනියන කෙනෙක් ඉන්නවා. ඒකයි මම මේ කියන කතාව. හොඳට තේරුම් කරගන්න නැතුව මාර්ගඵල වලට අපහසු කරා නෙමෙයි. මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන එක තියෙන්න ඕන ධර්මයේ එතනින් ව්‍යාප්ත වෙන්න. ඒ ව්‍යාප්ත වීම තමයි මුළු ලෝකෙටම හොඳ. හොඳට තේරෙන්න ඕනේ මේ කිව් දෙක. ඒක කාටවත් අපහාස කරා නිඳා කරා නෙමෙයි. අපිට විශේෂ බලපිලිසක්, විරෝධ බලපිලිසක්, බටයෝ පිළිසක් අවශ්‍ය නැහැ. තමන්ගේ ධර්මයේ හරිය කියන්නේ ඒ කියන්නේ දැන් ඒව තියෙන වෙන්නේ අර තොරම්බල් කාර්යගාව. ඔය බෙහෙත් විකුණන්න ගියාම ඒ මිනිසුන්ට අර බෙහෙත් වෙලෙන්දා. ඒ කියන්නේ මම ඒව කරලා තියෙනවා මම දන්නේ. එයා බෙහෙත් ටික තියාගෙන අහලා පෙට්ටිය තියාගෙන ඉඳලා අහලා අර 3-4 දිනක් ඉන්න තමන්ගේ යාළුවෝ. ඒ අතට රුපියල් 10 දෙනවා. ඉතින් බෙහෙත් වර්ණනා කරලා අහලා බෙහෙත් වර්ණනා කරන බොහොම ඉහළට. වර්ණනා කළා ඉතින් ඔළුවේ කැක්කුමයි බඩේ කැක්කුමයි අඩිපතුලේ කැක්කුමයි හැබැයිටම හොඳයි. ඕකටත් අයිති. ඉතින් කියලා අහලා රුපියල් 10යි කුප්පිය. පොල්තෙලු නෙවෙයි ඇල්ලතුර. පොළ පාර දාලා කවලම් කරලා විතරයි තියෙන්නේ. ටක් ගාලා බැලලා මට දෙකක් දෙන්න මහත්තයෝ. මට හතරක් දෙන්න. ඉතින් අතන ඉන්න අර ඒ අර තරහුකාරත් එක්කම ඒගොල්ලෝ දන්නේ නැහැ මේ එතනත් ඉන්න පිළිස ඒ අර දෙකක්ම ඉන්නේ. ඒගොල්ලෝ යනකොට අර අහිතක මිනිස්සු මේකට ගොදුරු වෙනවා. අත වෙන්න දෙක. ඉතින් එහෙම ජාවාරම නෙවෙයි මේක. මේක තේරුම් ගත්තා. එහෙම කට්ටියක් මට අවශ්‍ය. එහෙම කට්ටිය මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. හොඳට තේරුම් කරගන්න මම මේ කිව්වේ ඒ ලෝකේ එහෙම දේවල් අන්න අර වගේ දේවල් වලට තියෙනවා. මේ එහෙම කියන දෙයක් නෙමෙයි. මේ ධර්මයේ බලහත්කාර මිනිස්සු දෙන්නවත් නෙමෙයි. ඉස්සර වෙලා මේ පාඩම මේව දෙයක් තියෙනවා කියලා බොහොම අමාරුවෙන් කොඳුරු හන්නේ බැලගෙන ගිහිල්ලා කන්ට කොඳුරු කිව්වා. දැන් අහන පිළිස ඉන්නකොට පින්නන්නේ මේ ධර්මයේ හැම කෙනෙකුට අවශ්‍යයි. බුද්ධිමත් එක්කනේ මේක සොයාගෙන යනවා. මේක සුවඳ දැනෙනවා බුද්ධිමත් එක්කනට. මේ ධර්මයේ විවෘත කරන බබලනවා. විවටෝ විරෝචත. බමුණන්ගේ ධර්ම වගේ නෙමෙයි. බමුණන්ගේ ධර්මයේ විවෘත කරන ගල ගහ. නමුත් බුද්ධ දර්ශනේ විවෘත කරන බබලන. ඒක නිසා මේක බය වෙන දෙයක් නැහැ. සාන්ත දර්ශනේ ඒක අනිත් එක කිසිම කෙනෙකුට පහරක් ගැහුවෙත් නැහැ. අපිට කියන්නේ නැහැ පන්සලේ ඉන්න හාමුදුරුවෝ වැරදි කියලා. ඒ හාමුදුරන්ට වැරදි උනේ ඒ අතට කරන් දෙන්නේ නැහැ. ඒ අතට ගුරු වෙලාට රත් වෙන්න තියෙනවා. තමන්ගත සීලයට රත් වෙන්න තියෙනවා. ඒ ප්‍රශ්න වලට රත් වෙලා ඒ අත මේක කරන්න වෙන්නේ. ඒකට වැඩි රත් වීමක් තියෙනවා. ඒ අත දාගත්ත දෙඩෙම්බ. ඇයි? ගිහියන්ගේ යැපෙන නිසා ගිහියෝ කියන හැම පැත්තකටම සූදානම් වෙනවා. මරන්ට එන්නත් ඕන. හරි දේවාල පූජාව කරන්නත් ඕන. අත් වශයෙන්ම ගිහි කෙනෙක් පැවිදි වුණේ ඔකට නෙවෙයි. මේ ගිහියන්ගේ ඕනෑකම විපාකම් ඉෂ්ට කරන දබා වැඩි උනේ. නෑ වෙනත් ඒක උත්තරයක් නෙමෙයි. ගිහිගේ ඉඳලා ගිහිගේ ගෙදර ගියා ගිහි ගෙදර කියන සාමාන්‍යයෙන් 5 දෙනෙක් 6 දෙනෙක් ඉන්න ගෙදරක. නැත්නම් 10ක් 15ක් ඉන්න ගෙදරක. ළමයි. ඒ ළමයා ගෙදර ජීවිතේ ඒතන සාර්ථක නෑ. මේක කරදරයි. මේකෙන් ගැලවෙන මාර්ගය බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. එහෙම කියලා තමයි සිවුරු දාගන්න
ගෙදර නිදහසට 5 දිනක 6 දිනක අවුල් බේරන්න ගිහිල්ලා වැටෙන්නේ කොහොමද? රටක තියෙන අවුල් තියෙන ගණකට. ඇයි? ගමේම තියෙන අවුල්. රටේම තියෙන අවුල් වලට වා කියන්න බෑ. එහෙම කියන්න බැරි කියන්නේ ඒ අත කොතෙන්ද ගියේ? පොරොන්දුනේ මේකයි. සබ්බ දුක්ඛ නිසරණ නිබ්බාන සත්‍ය කරලා. සබ්බ දුක්ඛ නිසරණ නිබ්බාන සත්‍ය කරනත්තා. සියලු දුක් වලින් නිදහසට අමා මානිවන් පිණිස. නිසරණය පිණිස, අත්තරිය පිණිස. එහෙනම් ආපහු ගමකට ගෙදර 5 දිනක් විතර අත්තරලා ගිහිල්ලා ආපහු ගමක් කරලා ගන්න ඕනද? ඒ අතට ඒ නිදාව දෙන්නත් ඕන අපි. ඒ කියන්නේ ඒ අතම තමයි වරද කරගත්තේ දැන් කරන් දෙන්නේ නැහැ. ඇයි? බෝධි පූජාව තියාගෙන මේක කරලා දැන් බෝධි පූජාව තියන්නේ මේ කියලා කියනවා. ඈ? අපි ගෙදර දාන්න එන්න ඕනේ කියලා කියන මහත් දවසේ දාන්න. ඉතින් ඒ වගේ 10 දිනක් 15 දිනක් මැදුනොත් ඒ හාමුදුරන්ට එහෙම විසකට කොහෙවත් ඉන්න හම්බෙන්නේ නැහැ. ඇයි දාන්න යන්නේ බෑ දාන්න තරහින්. දොස් කියනවා නෙමෙයි පින්නත් ඇත්ත කියන. එතකොට ඒක තේරුම් කරගන්න අපේම ඥාති කෙනෙක් තමයි මේ පැවිදි වෙලි. අවිද්‍යාව තියෙන මුදුන එක්කම ඒකට කරක් දෙයක් නැහැ. ඒ බුද්ධිය පහළ වෙන්නත් ඒ මාර්ගය තියෙනවා. ඒ පොත් වැහිලා තියෙනවනේ. ඒ පොත් වහලා තියෙනවනේ. ඒ පොත් වලට තවත් දේවල් එකතු කරලා තියෙනවනේ. කොහොමද ඒව ගලවගන්නේ? ඒකට විශේෂ ඥානයක් පහළ වෙන්න ඕන. ඒ විශේෂ පහළ ඥානයක් පහළ වෙන්නේ නැත්නම් කොහොමද බලන්නේ මේක බුදුහාමුදුරුවෝ කිව්වා මේක වෙන කෙනෙක් කිව්වා එහෙම බලන්න බෑ වෙන්නේ. ඒ විශේෂ ඥානය ඔබලට නැද්ද? තියෙනවා. ඒ විශේෂ ඥානය විවෘත වෙනවා නම් මේ සත්‍යයම විවෘත කරන්න ඕන. මෙන්න මේකට එකතු කරපු ධර්ම මෙන්න මේවා මේ ධර්ම බුදුහාමුදුරුවෝ විවෘත කරපු ධර්ම. ඒක පෙන්නන්නේ අර රණහංසය කතාව. රණහංසයගේ ස්වභාවය මොකද්ද? රණහංසයගේ ස්වභාවය පෙන්නන්නේ වතුරයි කිරි දෙක කවරක් කරලා දුන්නා. වතුර ටික තියෙද්දි කිරි ටික බොනවා. ඒ වගේ මේ ධර්මයේ කවලම වෙච්ච ධර්මය. ඒක වෙන් කළා. මෙන්න මේක හින්දු ධර්මය. මේක ක්‍රිස්තියානි ධර්මය. මේක මහම්මද් ධර්මය. මෙන්න මේවත් නම් මේකට එකතු වෙලා තියෙනවා. මෙන්න මේවා වෙන වෙනම තියෙනවා. ඒ ධර්ම වැරදිය කියව නෙමෙයි. මේකත් එක මිශ්‍ර වෙලා තියෙනවා. මේක තමයි බුද්ධ දර්ශනය. අන්න ඒක වෙන් කරන්න පුළුවන් කමක් වෙන්නේ. ඒ වෙන් කිරීම හැමෝටම නැහැ. ඒ විවෘතණයෙන් පස්සේ යම් කෙනෙක් විවෘත කරාම ඒ විවෘතණයෙන් පස්සේ ගෞතම බුදුහාමුදුරුවෝ විවෘත කරපු ධර්මයේ ඒක නැවත විලෝපණය වෙනකොට නැවත විවෘත වෙනවා. ඒතර ගෞතම බුදුහාමුදුරුවෝ විවෘත කරපු ධර්මය නෑ. ඇයි මට ඒත් ගුරුවරයා කියලා ගන්නෙ? මේක මම හදාපු එක නෙමෙයි මේ කාල මේ ඉරහම් තියෙන මේ කාල සීමාව තුළ ගෞතම බුදුහාමුදුරුවෝ තමයි මට මේ අහපු කිට්ටුවේ මහපු ඇත්ත. නමුත් මම දන්නවා කකුසඳ කොණාවක ආශප ඒ බුදුරජාණන් වහන්සේට බුද්ධ විලා තියෙනවා. ඒ එකම ධර්මයයි කිව්වේ. ඒව පොත්පත් වලින් අරගෙන කිව්වේ නෑ. එකම පොත මේක. මේක තමයි තිත්තේ. පිටුතුනේම මේක. දැන් පින්නත් යෝ දන්නවා. දැන් අනේක ජය සංසාරම් කියලා අපි පටන් ගන්නවා. නමුත් බුදුහාමුදුර පටන් ගත්තේ නයිසීල වතං හෝතු. නයිසීල වතං හේතු. උප්පජ්ජයි තථාගත. අටක් කරාති ඉනිබදා සම්බුද්ධේන ප්‍රකාශිත. ඊළඟට තමයි අනේක જાති කියන්නේ. ඊළඟට උන්වහන්සේ දර්ශනයටපත් වුණු ආකාරය කියලා. අභිඤ්ඤයං අභිඤ්ඤාත. භාවේතබ්බංච භාවිතං. පහතබ්බං පහිනම් මේ. තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මනාති. මේ බ්‍රාහ්මණ බුද්ධ කියන්නේ මට මෙන්න මේ කාරණා ටික නිසා. මොනවද? අභිඤ්ඤයං අභිඤ්ඤාත. ඊළඟට පහතබ්බං පහිනම් මේ. ඒකට දැන් බලන්න. භාවේ තබ්බං භාවේ තබ්බංච භාවිත. මේ දෙකම පෙන්නනවා. භාවිත ඒකට කරන්න ඕන දේ, වඩන්න ඕන දේ වැඩුවා. අත්හරින්න ඕන දේ අත්හැරියා. ලබා ගන්න ඕන දර්ශනේ ලබා ගත්තා. අභිඤ්ඤය කියන වචනේ. දැන් ධම්මචක්කවත්තන සූත්‍රෙත් තියෙන අභිඤ්ඤය. අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සමෝ. අභිඤ්ඤාය කියන ඒ වචනේ හරිම අර්ථය තමයි පින්නත්. අභිඤ්ඤාය කියන්නේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය දර්ශනය. ඒ දර්ශනයට බයි කියන්නේ අභිඤ්ඤාය. අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සමෝ. එතකොට දැන් ඔබට තේරුම් කරගන්න ඕනේ යම් කෙනෙක් මේ නිවන් සාක්ෂාත් කරගන්න කැමති නම් දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. මේ සත්‍ය හතර එක වෙලාවට දකින්නේ දර්ශනේ.
ඒ දර්ශනයේ පහළ වුණොත් තමයි සම්මාදිට්ඨිය, ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය පටන් ගන්න. ආර්ය අෂ්ටාංග මාර්ගයේ උත්තරීතර. ඒක උතුම්. බුදු කෙනෙක් වර්ණනා කරන්නේ උතුම් හැටියට. ඒක උතුම් වෙන්නේ පින්නත් එතෙන්ට කිට්ටු වෙන්න බෑ. මේ සත්‍ය හතර තේරුම් නැති. තාවිදෙන් කියනනම් මේ කියන ධර්මයේ තමන්ගේ තදනින්ද. ඒ තදනින්දට ඔබට කිට්ටු කරන්න බෑ. චින්තනය හරහා. ඒ කෙලෙස් පැත්තෙන් කිට්ටු කරන්න බෑ. කෙලෙස් නැතුව තදනින්දෙන් මේ ඉන්ද්‍රිය පහෙන් තොරව අවදි වෙන්න පුළුවන්. ඒක දර්ශනය. ඉන්ද්‍රිය පහෙන් තොරව අවදි වෙන එක දර්ශනය. එතකොට දැන් මේක තියෙනවා නිතරම කරකැවල දෙපැත්ත. අපිට හුරු පැත්ත තමයි ඉන්ද්‍රිය පහට ඇවිල්ලා සතිය පවත්තන එක. ඒ සංසාරේම ගෙවිලි. එක දවසක් ඔබට කවදා හරි තමයි මේ ජීවිතේදී මේ කන්නේ දින පුළුවන් උනොත් අනිත් පැත්තට කරගෙන මේ ඉන්ද්‍රිය පහ නැතුව අවදි. ඒ කියන්නේ තදනින්දේ ඉන්න අවස්ථාවේ ඒතර ඉන්ද්‍රිය පහ නැහැ. අර විගත කියන අවස්ථාවේ මිද්දු කියන තැනකට නෑවිලා. මේ ඉන්ද්‍රිය පහට නේ අපි එන්නේ. එතන නෑවිලා අවදි වෙන මොකද වෙන්නේ? ඒ අවදි වීමට කියන්නේ දර්ශනය. තථාගත දර්ශනය. අන්නේ තථාගත දර්ශනය බුදු කෙනෙක් විරුද්ධ කරන. ඒතර වචන නැහැ. මේ ඉන්ද්‍රිය පහේ කරදරේකුත් නැහැ. හැබැයි තුන් ලෝකෙම දැකලා. රූප ලෝකේ, අරූප ලෝකේ, කාම ලෝකේ. මේ ඉන්ද්‍රිය පහෙන් නිදහස් වෙනවා. එතන ශික්ෂාව, විනය ඔක්කොම විචිකරයි. මොකෙන්ද අර දර්ශනීය තුලින්? ඒක දර්ශනීය තුලින් තමයි වෙන්නත් නේ බුද්ධහම විවෘත වෙන්නේ. භාවනාව තුලින් විවෘත වෙන්නේ හින්දු ධර්ම. ඒක සතිය කියන වචනේ ලොකුම වෙනස පෙන්වනවා දැන්. ඒක තවම තේරුණාද දන්නේ නැහැ මේ සතිය කියන්නේ. දැන් මේ සතිය කියලා වැට පාවිච්චි කරන්නේ මොකද්ද? අයෝනිසෝමනසිකාර. ඇයි එහෙම කියන්නේ? දැන් තදනින්දෙන් අවදුනාට පස්සේ නේද සතිය පවත්තන්නේ. තදනින්දේ නෑනේ. තදනින්දෙන් අවදුනාට පස්සේ සතිය එලිපෙකිය කියන එක පවත්තනවා.